සුබ දවසක් වේවා දරුවෝ හැමෝටම අපි ශ්‍රිත පාඩමේ හරි අවසාන අදියර දක්වා පැමිණෙමින් ඉන්නේ මේ දක්වා අපි සම්බන්ධ ගැන ශ්‍රිත ගැන හරි වසම පරාස සහවසම ගම්ම්‍ය වසම ගැන ඉගෙනගෙන තියෙනවා ඊට පස්සේ අපි විශේෂ මාතෘකාවක් ආව විශේෂිත ශ්‍රිත වර්ගයකදී ශ්‍රිතයක ප්‍රස්ථාර හැසිරෙන්නේ කොහොමද කියලා දුන්නා විශේෂ අවධානයක් දෙන්න තියෙනවා කියලා කිව්ව ඔයගොල්ලන්ට හරි මාපාංක ශ්‍රිත වර්ගජ ශ්‍රිත සහ වර්ගජ ශ්‍රිත මාපාංක ශ්‍රිත සහ කඩමනින් ශ්‍රිත පිළිබඳව විශේෂ අවධානයක් දෙන්න තියෙනවා කියලා කිව්ව අපි ඒ වගේ ප්‍රස්ථාර ඇඳලා දරුවෝ ඒ කොටස් ඉවර කළා අද අලුත් කොටසකට එනවා ශ්‍රිතවල සංයුත ශ්‍රිත මොනවාද මේ සංයුත ශ්‍රිත කියන්නේ සංයුතයි කියලා කිව්වම ඔය තේරෙනවා මේක නිකන් එකක් බද්ධ වෙලා දෙක කීපයක් කොටස් කීපයක් බද්ධ වෙලා සංයුක්ත වෙලා තියෙනවා කියලා. අන්න ඒ අදහසම තමයි තරු වෙන්නේ මෙතන සංයුක්ත වෙලා තියෙන ශ්‍රිත දෙකක්. හරි? ශ්‍රිත දෙකක් මූලිකව සංයුක්ත වෙන්න පුළුවන් විදියක් ගැන තමයි මේගොල්ලෝ කතා කරන්නේ. මොකද්ද ඔය සංයුක්ත ශ්‍රිත කියන්නේ? බලන්න. මම හිතනවා මම F කියලා ශ්‍රිතයක් අර්ථ දක්වලා තියෙනවා එකෙන් X කුලකය Y කුලකය මතට අනුරූපණය කරන ශ්‍රිතයක් F කියන්නේ. Fx ගේ අර්ථ දැක්වීම ප්‍රතිබිම්බය මම ගන්නම් එයා දීලා තියෙනවා කියලා simple fx කියලා F ශ්‍රිතේ නීති අර්ථ දක්වලා කියලා. මේ x කියන්නේ මෙයාගේ වසමේ ඒ කියන්නේ කැපිටල් X කුලකයේ අවයවයක් වෙන්න ඕනේ. මම ගන්නවා තවත් ශ්‍රිතයක් දීලා තියෙනවා. තවත් ශ්‍රිතයක්. මම ඒවා අංකණය කරන් G අකුරින්. G ශ්‍රිතෙන් වෙන්නේ මේ Y කුලකය තවත් Z කියලා කුලකයක් මතට අනුරූපණය කෙරෙන එක. Z කියලා කුලකයක් මතට අනුරූපණය කෙරෙන එක. එතකොට G හරි ශ්‍රිතේ නීතිය දරුවෝ සොයාක් තීච්චලට කැමති අකුරක් පාවිච්චි කරලා පුළුවන් මම සිම්පල් y පාවිච්චි කරන්න. හරි G ශ්‍රිතේ නීතිය දීලා තියෙනවා අර්ථ දැක්වීම දීලා තියෙනවා GY කියලා. y කියන්නේ කවුද? දරුවෝ y අවයවයක් එන්නුනේ යාගේ වාසමේ කැපිටල් Y කුලකේ. ඒ දීලා තියෙනවා කියලා ගමු. හරි. එතකොට චුට්ටක් බලන්න මේ අර්ථ දැක්කම කියන්නේ මොනවද? fx කියන්නේ f නීතිය යටතේ හරි x හි ප්‍රතිබිම්බය කියන එක. ඒක අපි ශ්‍රිතවල ඉගෙන ගත්තා. gy කියන්නේ g නීතිය යටතේ y හි ප්‍රතිබිම්බය. y ගේ ප්‍රතිබිම්බය. හරි ඔය ශ්‍රිත දෙක දීලා තියෙනවා. ඔය ශ්‍රිත දෙක දීලා තියෙද්දි මට හිතෙනවා f නීතිය යටතේ x ගේ ප්‍රතිබිම්බය fx නම් හරි g නීතිය යටතේ y හි ප්‍රතිබිම්බය gy නම් ඔන්න සංයුත ශ්‍රිත වලට එනවා. මට හිතෙනවා මෙන්න මේ විදිහට මොකක්ද? හරි දැන් මේ x ප්‍රතිබිම්බය හොයලා තියෙන f නීතිය යටතේ මේ fx කියන්නේ තාත්වික සංඛ්‍යාව ප්‍රතිබිම්බ මේ ශ්‍රිත අත දැක්වෙන තාත්වික සංඛ්‍යාවක් කුලකයේ මතනේ මේ fx කියන්නේ තාත්වික සංඛ්‍යාව gy කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. දරුවෝ මේ සංඛ්‍යාවේ මෙයත් සංඛ්‍යාවක්නේ මේ සංඛ්‍යාවේ කොහොමද f නීතිය යටතේ f නීතිය යටතේ ලැබුණ fx සංඛ්‍යාව මම මොකද කරන්නේ දානවා g නීතියට දානවා. මම හොයනවා g නීතිය යටතේ හරි fx සංඛ්‍යාවේ හරි ඔක සංඛ්‍යාවක් fx සංඛ්‍යාවේ ප්‍රතිබිම්බය. මෙයා මොකද්ද වෙන්න ඕනේ? g නීතිය යටතේ fx G නීතිය යටතේ y හි ප්‍රතිබිම්බය gy නම් G නීතිය යටතේ හරි G නීතිය යටතේ fx ගේ ප්‍රතිබිම්බය නම් එන්න ඕනේ gfx.
ඔන්න ඕක හොයන්න යනවා. හරි. ඔන්න එයාට බලන්න මේක එක නීතියක් එක ශ්‍රිතයකින් මේ fx සංඛ්‍යාව ඉපදුනේ එක ශ්‍රිතයකින්. ඒ ශ්‍රිතයකින් ඉපදුන fx සංඛ්‍යාව g ශ්‍රිතය ඇතුළට දානවා. ඒතකොට දරුවෝ එකක් ඇතුළට එකක් යනවා. ඒ නීතිය ඇතුලේ තව නීතියක් තියෙනවා. ඒ නීතියට මෙයා ලක් වුණාම ලැබෙන ප්‍රතිබිම්බේ gfx. අන්න ඒකට කියනවා දරුවෝ g of f සංයුත ශ්‍රිතය කියලා. g of f සංයුත ශ්‍රිතය. මේ සිම්පල් ඕ අකුරෙන් කියන්නේ g of f g නීතිය යටතේ fx ප්‍රතිබිම්බය කියන එක. ඕකම කරන්න පුළුවන් අනිත් අතට. ඕකම ඕනනම් කරන්න පුළුවන් අනිත් අතට. මොකද්ද? මේ y කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාව ලැබිලා තියෙන්නේ හරි gy කිය හරි. ඒතකොට gy කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. y ගෙන් gy තාත්වික සංඛ්‍යාව ගොඩනැගෙන්නේ g නීතිය යටතේ. g නීතිය යටතේ y ප්‍රතිබිම්බය තමයි gy. ඔන්න ඒක නීතියකට ලක් වෙලා ප්‍රතිබිම්බයක් ඇවිල්ලා මොකද කරන්නේ මේ ප්‍රතිබිම්බේ මං ගෙනල්ලා ගහනවා f නීතිය යටතට. f නීතිය යටතට දැම්මම මොකද වෙන්නේ දරුවෝ? මේකේ ලැබෙනවා f නීතිය යටතේ gx කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. ඔන්න ඔය gx ප්‍රතිබිම්බය හොයනවා. g නීති f නීතිය යටතේ gx ප්‍රතිබිම්බය. f නීතිය යටතේ x ප්‍රතිබිම්බය fx. එහෙනම් f නීතිය යටතේ g ප්‍රතිබිම්බය අංකණය කරොත් f gx වෙනවා. අන්න එයා එනවා දරුවෝ කවුද? හරි. f of g f නීතිය යටතේ g ප්‍රතිබිම්බය කියන හරි f of g සංයුත ශ්‍රිතය. හරි. ඔන්න ඔහොමයි දරුවෝ සංයුත ශ්‍රිත හොයන්නේ. ශ්‍රිත දෙකක් දීලා f සහ y දීලා තියෙනවා. f සහ g කියලා ශ්‍රිත දෙකක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් g of f හොයන්න. ඒ වෙනත ඔයාලට අනිත් පැත්තට කරන්නත් පුළුවන් f of g හොයන්නත් පුළුවන්. හැබැයි හොයලා හරිත් කරලා පෙන්නනවා. දැන් උදාහරණ දෙන්න හොයලා පෙන්නනවා. හැබැයි ඕකේ ඇස්සේ තව කතා තියෙනවා. ඕන විදියට එකෙක් ඇතුළට එකෙක් දාන්න බෑ. ඕන විදියට බෑ. හරි හැම වෙලාවෙම එකක් ශ්‍රිත දෙකක් තිබ්බොත් එකිනෙකේ සංයුත ශ්‍රිත පවතින්නේ නැහැ. නොපවතින අවස්ථා තියෙනවා. සංයුත ශ්‍රිතය අර්ථ දැක්වෙන විශේෂ අවශ්‍යතාවක් තියෙනවා. විශේෂ අවශ්‍යතාවක් තියෙන එක චුට්ටක් මේක දිහා බැලුවම ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේකේ y එකක් තියෙනවා. මෙතනත් y තියෙන්නේ. මෙයාගේ සාවසම මේකේ හරි මෙයාගේ සාවසම මේකේ වසම වෙලා වගේ ඒක පෙන්නොත් දරුවෝ ඇතරම සහවසම කතාවක් නෙමෙයි උතෙන්ට එන්නේ ප්‍රතිබිම්බ. ප්‍රතිබිම්බ තියෙන්නේ කොහෙද? මේ g of f කියන්නේ g නීතිය යටතේ fx ප්‍රතිබිම්බනේ. දරුවෝ fx කියන්නේ ප්‍රතිබිම්බයක්. fx තියෙන්නේ කොහොමද? fx තියෙන්නේ f පරාසය. fx තියෙන්නේ f පරාසය. gy ප්‍රතිබිම්බයක්. gy තියෙන්නේ කොහෙද? g ගේ පරාසය. දරුවෝ පරාස සමාන වෙන්න ඕනේ නැහැ. f of g හොයන්න නම් මේ f ගේ වසම සහ හරි g ගේ වසම සහ f ගේ පරාසය අතර ඡේදනයක් තියෙන්න ඕනේ. මේ දෙකට පොදු වෙච්ච අවයව තියෙන්න ඕනේ. නැත්නම් මේක අත දැක්වෙන්නේ. ඒව පස්සේ කතා කරන කතා. දැනට දරුවෝ අපි කරන්න යන්නේ ශ්‍රිත දෙකක් දීලා තියෙනකොට එක නීතියක් යටතේ ලැබුණු ප්‍රතිබිම්බයක් තව නීතියක් ඇතුළට දානවා. එතකොට අපි කියනවා සංයුත ශ්‍රිතයක් කියලා. ඒක ඕනනම් f නීතිය හරි f නීතියෙන් ලැබුණු ප්‍රතිබිම්බේ g නීතිය ඇතුළට දාන්න පුළුවන්. එතකොට gfx කියන එක g of f සංයුත ශ්‍රිතය වෙනවා. එහෙම නැත්නම් අපිට g නීතිය යටතේ ලැබුණු ප්‍රතිබිම්බය හරි එක නීතියෙන් ලැබෙන ප්‍රතිබිම්බය ආපහු f නීතිය ඇතුළට ඔබන්න පුළුවන්. ඒක f නීතිය යටතේ g ගේ ප්‍රතිබිම්බය f of g සංයුත ශ්‍රිත වෙනවා. ඔය හොයන්න පුළුවන්. හැබැයි හැම වෙලෙම මේ දෙක හැම වෙලෙම අත දැක්වෙන්නේ නැහැ. ඒවා තව ඉස්සරහට උගරන කතා. දැන් අපි කරන්න යන්නේ දරුවෝ ඔන්න ඔය සංයුත ශ්‍රිත කියන මේවා හොයන එක. එතකොට මේක කියවන්නේ g of f. ඒ කියන්නේ g නීතිය. හැම වෙලෙම පටන් ගන්න කෙනා තමයි නීතිය. එයා තමයි රජා. හරි එයාගේ ඇතුළේ තමයි අපි මේව දාලා තියෙන්නේ. g නීතිය යටතේ fx f ප්‍රතිබිම්බ මේ පැත්තෙන් f නීතිය යටතේ f of g
F නීතිය යටතේ G ප්‍රතිබිම්බ කියලායි කියන්නේ. හරි. F නීතිය යටතේ G ප්‍රතිබිම්බ. හරි දරුවෝ උදා ගන්න මේක නෝට් එකට මම තව ටිකක් රූප සටහනක් ඇඳලා පෙන්නනම් ඊළඟ පේජේ මොකද්ද මේක ඇතුලේ වෙන්නේ කියලා. පාඩම අද පොඩ අනිත් අතට යන්නේ මේකේ වෙන දේ කියලා උදාහරණ කරලා වැඩි පුළුවන් වුණාට පස්සේ තමයි මෙයාගේ සංයුක්ත ක්ෂේත්‍රයේ හරිම ආත දැක්වීමක් තියෙන ආත දැක්වීම දෙන්නේ. හරි. එන්න මේ දක්වා. දරුවෝ දැන් මේක ඇතුලේ වෙන දේ පොඩියට රූප සටහනක් ඇඳලා පෙන්නම උදාහරණ වලට බයින්නම් උදාහරණ කරාම මේක හොඳට තේරෙනවා. හරි මේක ටිකක් තේරෙයි මේක තාම හරි දෙපැත්තේ වැට උඩ ඉන්නේ. හරි මේක උදාහරණ කරාම හොඳට ඔලුවට වැටෙනවා. හරි සරලයි බලන්න. මේක වෙනවා කිව්වේ කොහොමද fx ඇවිල්ලා තියෙන්නේ? මේ කැපිටල් X කුලකයක් තියෙනවා. කැපිටල් X කුලකයේ තමයි සිම්පල් X ඉන්නේ. යාගේ ඇතුලේ තමයි සිම්පල් X ඉන්නේ. වසම. මොකද වෙන්නේ? හරි මොකද වෙන්නේ? තව තියෙනවා. හරි කැපිටල් Y කුලකයක්. එයා තමයි මෙයාගේ සහවසම උනේ. ඔය කැපිටල් Y ඇතුලේ තමයි fx කෙනා ඉන්නේ. fx කියන සංඛ්‍යාව ඉන්නේ. මොකද්ද ඔකේ වෙන්නේ? මේ x හරි fx කියන්නේ x f නීතිය යටතේ x f නීතියට ලක් කරාට පස්සේ ලැබෙන ප්‍රතිබිම්බේ හරි ලැබෙන සංඛ්‍යාව තමයි ලැබෙන තාත්වික සංඛ්‍යාවනේ මේවා x කියන තාත්වික සංඛ්‍යාව f නීතිය යටතේ හරි මොකක් හරි f නීතිය යටතට ලක් කරාම ලැබෙන සංඛ්‍යාව fx ඒක තේරෙනවා වනිජකින් සිද්ධ කියලා කතා කරේ fx ප්‍රතිබිම්බේ x ප්‍රතිබිම්බේ තමයි fx හරි නීතිය ශ්‍රිතය තමයි f හරි ශ්‍රිතය දෙද්දි නීතිය අත දක්වන්න ඕනේ අනිවාර්යෙන් කියලා කිව්වා හරි ඔක තේරෙනවා දැන් gx බලන්න g ශ්‍රිතයෙන් මොකද වෙලා තියෙන්නේ g ශ්‍රිතයෙන් වෙලා තියෙන්නේ ඔය y කුලකේ තියෙන අවයව තවත් z කුලකයක තියෙන අවයව මතට අනුරූපණය කරලා කොහොමද y කුලකයේ තියෙන අවයවේ දැන් බලන්න දරුවෝ දැන් බලන්න මේ fx කියන සංඛ්‍යාව මම ආයේ නතු කරොත් දැන් මේ y කුලකේ මෙයාගේ වසම හරි g ගේ වසම මෙයන්නේ ඒතකොට මේ තියෙන අගයන් හරි මේ තියෙන අගයන් g නීතිය යටතට ලක් කරන්න පුළුවන් g නීතියට දැම්මම තව මොකක් හරි තාත්වික සංඛ්‍යාවකට එයා අනුරූපණය වෙනවා හරි ආද දැක්වීමේ gy කියන්නේ y ප්‍රතිබිම්බේ නම් g නීතිය යටතේ fx කියන තාත්වික සංඛ්‍යාවේ ප්‍රතිබිම්බයේ g නීතිය යටතේ fx ප්‍රතිබිම්බේ කොහොමද ලියන්න පුළුවන් g fx නේ තාත්වික සංඛ්‍යාව fx gfx හරි ඔන්න ආවා ඔය කිව්ව සංයුක්ත ශ්‍රිතය ආවා මේකෙන් මොකද්ද දරුවෝක පියවර දෙකකින් වෙන්නේ x ගේ f නීතියට ලක් වෙලා fx ලැබිලා fx ආපහු g නීතිය තුල දක්වලා gfx කියන මෙයා තාත්වික සංඛ්‍යාවක් gfx කියන ප්‍රතිබිම්බය ලැබෙනවා යත් තාත්වික සංඛ්‍යාවක් ඒ කියන්නේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ මේ x තමයි ගිහිල්ලා අන්තිමට gfx වෙලා තියෙන්නේ දරුවෝ ඇත්තටම වෙලා තියෙන්නේ මේ x අන්තිමට අනුරූපණය වෙලා තියෙන්නේ x කුලකයේ තියෙන සිම්පල් x අන්තිමටම z කුලකයේ තියෙන මේ gfx එකටයි අනුරූපණය වෙලා තියෙන දරුවෝ මෙන්න මෙහෙම තියෙන එකක් මේක මතට අනුරූපණය කරනවා නම් එතන ශ්‍රිතයක් තියෙන්න ඕනේ මොකක් හරි නීතියක් තියෙන්න ඕනේ දරුවෝ ඒ නීතියට තමයි අපි කියන්නේ බලන්න fx g නීතියේ g of f නීතිය යටතේ දරුවෝ gfx අනුරූපණය වෙලා g of f නීතිය හරි මේ අතරයි ඉන්නේ g of f නීතිය මේ x ට
fx ලැබිලා fx g අතර දානවා කියලා. අපි කියනවා g of f සංයුත්‍රිතය. හරි මෙයා සංයුත්‍රිතයක්. g of f සංයුත්‍රිතයකින් වෙන්නේ x කින් gfx ප්‍රතිබිම්බයේ මතට අනුරූපණය වෙච්ච. බලන්න මේකමයි මෙයා මේකට ලක් වෙලා මෙයා මේකට ගිහලා පියවර දෙකකින් වෙච්ච එක දරුවෝ එක පියවරකින් මේක මතට අනුරූපණය වෙනවා. ඔන්න ඕකයි ඔය සංයුත්‍රිතවල වෙන්නේ. තාමත් දැක්කීම නෙමෙයි. වෙන දේ දන්නවා නම් අපි එනම් උදාහරණ කීපයක් කරලා බලමු. හරි මොකද්ද මේ ලේසිද අමාරුද කියලා කරලා බලමු. දරුවෝ හරි එතකම් මේ රූප සටහනක් වෙන දේ වෙනමම තැනක මේ රූප සටහනක් හදින්නේ f කියලා x කියලා කුලකයක simple x අවයවයක් තියෙනවා. ඒක f නීතිය යටතේම simple fx ප්‍රතිබිම්බයක් ලැබෙනවා. ඒ ප්‍රතිබිම්බයේ තවත් g කියලා නීතියක් ඇතුළේ දැම්මම gfx අවයවය හම්බ වෙනවා. ඒකෙන් වෙලා තියෙන්නේ අන්තිමට කොහොම හරි කැලිකියලා වෙලා තියෙන්නේ මේ x කියන අවයවය fx අවයවය මෙයා තාත්වික සංඛ්‍යාව මතට අනුරූපණය වෙලා තියෙනවා g නීතියෙන්. fx කියන තාත්වික සංඛ්‍යාව gfx කියන තාත්වික සංඛ්‍යාව මතට අනුරූපණය වෙලා තියෙනවා g නීතියෙන්. ඒ කියන්නේ දරුවෝ x කොහෙන් හරි ගිහිල්ලා අනුරූපණය වෙලා තියෙනවා gfx වලට. අන්නේ x gfx වලට අනුරූපණය වෙන එකට කියනවා බලන්න g නේ මුලින් තියෙන්නේ. fx තමයි හරි fx තමයි දැන් මේක ඇතුලේ අවයවය. එහෙනම් g of f නීතිය කියලා. හරි උදාහරණ කීපයක් කරලා බලමු. එන්නකො මේ தත්ත්වය. හරි දරුවෝ දැන් අපි මේක කරලාම සංයුත්‍රිත ඇඟට දාගමු. ඔළුවට ඇඟට ගමු කොහොමද? මම පළවෙනි උදාහරණය ගත්තා ශිත දෙකක් f සහ g කියලා බලන්න. පළවෙනි ශිතය f දීලා තියෙනවා තාත්වික සංඛ්‍යා f මගින් තාත්වික සංඛ්‍යා කුලකයේ තාත්වික සංඛ්‍යා කුලකයේ මතට අනුරූපණය කෙරෙනවා. f ගේ නීතිය දීලා තියෙනවා 3x. g ශිතයක් එයාගෙනුත් වෙන්නේ මොකද? තාත්වික සංඛ්‍යා කුලකයේ මතටම අනුරූපණය වෙනවා gx ගේ තත් දැක්කියොත් 3x ධන 1. ඒතොර බලන්න දරුවෝ. මේ දෙන්නම ඔයගොල්ලන්ගේ දැනුමට මේ දෙන්නම ඒකජ. මෙයත් ඒකජයක්. මේකත් ඒකජයක්. හරි මං කයින් කියලා තියෙනවා ඒකජයක නම් ඒකශ්‍රිතයක් නම් අනිවාර්යයෙන්ම වසම සහ පරාසය යන දෙකම තාත්වික සංඛ්‍යා කුලකේම වෙනවා. බලන්න වසම තාත්වික සංඛ්‍යා කුලකේ නෙමෙයි. වසම දීලා තියෙනවා තාත්වික සංඛ්‍යා කුලකේනේ. හරි මම මේ හරි f ගේ පරාසයයි g ගේ පරාසයයි ලියලා බලමු. range හරි range එක f ඒකජයක් දරුවෝ x බිඳු ඉඳුන එත vg හරයක් නෑ. හරි වර්ගමූල ලකුණු නෑ කිසි. හරි x නම් ඕනම එකක් වසමට ගන්න පුළුවන්. ඒ වගේ තමයි දරුවෝ පරාසයටත් ඕනම තාත්වික සංඛ්‍යාවක් ගන්න පුළුවන්. මෙතනත් ඒකජයක් පරාසයටත් ඕනම තාත්වික සංඛ්‍යාවක් ගන්න පුළුවන්. හරි ඒක අපි අමතර දැනුවට ඕක ඕනි වෙන දරුවෝ තව ඉස්සරහට යද්දී අපි දැනට ඕක ලියලා මේ අත දැක්කීම් කරමු. දැන් මං අහනවා ඔයගොල්ලන්ගෙන් g of f හරි ශ්‍රිතය සංයුත ශ්‍රිතය හොයන්න කියලා. මේක කියන්නේ මොකක්ද? g නීතිය යටතේ හරි මං ඒකත් ලියන්න. g නීතිය යටතේ fx කියන තාත්වික සංඛ්‍යාවක් ඕකේ ප්‍රතිබිම්බ. හරි මේක හොයන්න යනවා g of f. දරුවෝ ශ්‍රිතය දෙනකොට කොහොමද ශ්‍රිතයක් දෙනකොට දෙන්න ඕනි? එයාගේ අත දැක්වීම අනිවාර්යයි. එයාගේ නීතිය අනිවාර්යයි. එහෙනම් අපි එයාගේ නීතිය හොයමු තියනවද කියලා. ඒතකොට ශ්‍රිතය දෙනවා නම් දරුවෝ ශ්‍රිතයක් අපි දෙනවා නම් අනිවාර්යෙන් මොකද දෙන්න ඕනි? ශ්‍රිතේ නීතිය අත දැක්වෙන්න ඕනි. ශ්‍රිතේ නීතිය අත දැක්වෙන නීතිය අත දැක්වෙන ප්‍රතිබිම්බයක් ඇසෙන. දැන් g of f තමයි සංයුත් ශ්‍රිතය. මම ඕගොල්ලන්ට මතක දාලා ඇඳලා පෙන්නපු පුරුෂවරන්නේ මොකද උනේ අන්තිමට? මේ වසමේ තියෙන simple x එකක් තමයි. හරි අවසානයේ g of f මත නීතිය යටතේ හරි gfx වලට මතට අනුරූපණී වුණේ. gfx මතට අනුරූපණී වුණේ. ඒ කියන්නේ මම x
හි ප්‍රතිබිම්බයේ හෙව්වොත් g of f නීතිය යටතේ කියන්නේ අර්ථ දැක්වීම හොයාගත්තා නම් ශ්‍රිතේ එනවා. මේ කිව්වේ මොකද්ද අපට හම්බුනේ? හරි fx ප්‍රතිබිම්බයේ g නීතිය යටතේ කියන්නේ gfx මෙයා තමයි හොයන්න යන්නේ. fx දීලා තියෙනනේ 3x. ඒ කියන්නේ g 3x මේ හොයන්නේ. g 3x කියන්නේ gx අර්ථ දැක්වීමේ x වෙනුවට x තියෙන හැමතැනටම 3x ලැබිය යුතුයි. ඒ කියන්නේ මේක තියෙනවා 3x තියෙන හැමතැනටම 3x ධන එකනේ තියෙන්නේ. x තියෙන හැමතැනටම 3x වැටෙන්න ඕනේ. දරු බලන්න මේ වැටුනම එනවා 9x ධන එකක්. බලන්න g of f දැන් තියෙනවා. අර්ථ දැක්කෙනවා. හරි. තාත්වික සංඛ්‍යා කුලකයේ මෙයාගේ වශයෙන් ඉන්නේ පරාසයත් එහෙම ඒක දෙයක් නේ. දැන් අපි බලමු f of g අපි බලමු f of g ඒ කියන්නේ කවුද? f නීතිය යටතේ gx හි ප්‍රතිබිම්බ බලමු f of g සංයුත ශ්‍රිතයාත දැක්වෙනවද කියලා. තරු f of g නම් එයත් ශ්‍රිතේ නීතියනේ අපිට ඕනි. හරි ශ්‍රිතේ නීතියට ඕනි. ඒ හොයනවා. f of g f නීතියනේ g හි ප්‍රතිබිම්බ. ඒ කියන්නේ gx ප්‍රතිබිම්බ. ඒ කියන්නේ f gx වෙනවා. fgx ඕකනේ යාගේ අත දැක්කීම fgx තමයි හොයන්න ඕනේ. අද දැක්කේ යනවා. හරි g නීතිය යටතේ fx ප්‍රතිබිම්බ මෙහෙම නම් f නීතිය යටතේ gx ප්‍රතිබිම්බ මේ gx f නීතිය යටතේ යාගේ ප්‍රතිබිම්බ ලියුවම gfx. ඒ කියන්නේ f gx දැන් දීලා තියෙනවා 3x ධන එක. ඒ කියන්නේ මොකක්ද? fx ගේ x තියෙන හැම තැනටම හරි 3x ඇටිය යුතුයි. x තියෙන හැම තැනටම 3x ධන එක ලැබිය යුතුයි. හරි. x තියෙන හැම තැනටම 3x ධන හරි එක වැටිය යුතුයි. ඒක එනවා 9x ධන 3ක්. 9x ධන 3ක්. බලන්න දරුවෝ දැන් f of g හරි සහ g of f දෙකම සංයුත ශ්‍රිත දෙකම අත දැක්වෙනවා. හැබැයි මේ දෙක අගේ නසමානෙම අගේ නසමානයි කියන එකත් ලියන්නම්. හරි බලන්න විශේෂ කාරණයක්. f of g හරි පවතී මම මුලින්ම මෙයා ගන්න g of f පවතී f of g පවතී. හැබැයි දරුවෝ f of g සහ g of f ශ්‍රිත දෙක අසමානයි. මොකද ඒගොල්ලෝගේ නීති වෙනස්. ඔය ශ්‍රිත දෙක අසමානයි. ඔක අමතර දත්තයක් වශයෙන් මම ගත්තා. බලන්න දරුවෝ සංයුත ශ්‍රිත හොයන්න හරි ලේසි. gx ගේ අත දැක්වීම තියෙනවා නම් මෙන්න මේක දැනගන්නයි ඕනි. g of f කියන්නේ g යටතේ fx හි ප්‍රතිබිම්බය කියන එක. ඒ කියන්නේ gfx මෙන්න මේක දැනගත්තා නම් හරි මේ fx දීලා තියෙනවා. ඒක ආදේශ කරා. ඒ කියන්නේ මේ g ගේ අත දැක්වීමේ හරි x තියෙන හැමතැනටම ඔය 3x ගන්නවා. f of g කියන්නේ හරි f of g කියන්නේ f නීතියටදී g හි x හි ප්‍රතිබිම්බ. ඒ කියන්නේ f gx මෙන්න මේක විතරයි දැනන් ඉන්න ඕනේ. හරි ඒක විතරයි දැනන් ඉන්නේ. ඉතින් චූටි ගානක් හරි චූටි සුළු කිරීමක් කරන්න විතරයි තියෙන්නේ. හරි එහෙනම් පළවෙනි උදාහරණය සම්පූර්ණ කරගන්න මම අමතක දැනුකොට මේක ලිව්වා. ශ්‍රිත දෙකම පැවතුණා සහ බැයි රිදෙන අගේ අසමානයි. හරි ඔහොම ඉස්සරහට යන දරුවෝ අපි තව උදාහරණ කීපයක් කරාම මේකේ හරි හොඳ හැකියාවක් අපිට ගන්න පුළුවන් එන්න ඔය මට්ටමට. උදාහරණාංක දෙක වශයෙන් මම fx කියන ශ්‍රිතයක් ගත්තා x වර්ගයේ gx කියන ශ්‍රිතයක් ගත්තා x ධන 1. මෙතනදී මොකද වෙන්නේ? මෙයා වර්ගජයක්. මේකේ වසම මෙයා මේ සහවසම මේකේ පරාසය හෙව්වොත් f ගේ පරාසය දරුවෝ x වර්ගෙනේ තියෙන්නේ. හරි. මේක නිකන් බලන්න y සමානයි x වර්ගේ.
x උක්ත කරොත් ධනෝරින මූල y. දරුවෝ x තාත්වික වෙන්න බලන්න y ට බිඳුව ගන්න පුළුවන්. මේක ඇතුළේ ඍණ වෙන්න බෑ. ඍණ වෙන්න බෑ. එහෙනම් බිඳුව වෙන්න පුළුවන්, ධන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ පරාසය එන්නේ හරි ඍණ නොවන තාත්වික සංඛ්‍යා කුලක. එහෙම නැත්නම් මෙහෙම ලිව්වත් කමක් නැහැ. බිඳුව ධනාන්තය දක්වා. හරි මේ දෙකෙන් කැමති විදිහට ලියන්න. මෙයා වසම තාත්වික සංඛ්‍යා කුලකෙමයි. පරාසය බැලුවොත් G ගේ පරාසය ඒකජ ශ්‍රිතයක් y යුක්ත කරොත් x ධන 1යි x කියන්නේ y ඍණ 1යි. x තාත්වික වෙන y ට ඕනගයක් ගන්න පුළුවන්. ඒ කියනවා දරුවෝ තාත්වික සංඛ්‍යා කුලකෙම. හරි තාත්වික සංඛ්‍යා කුලකෙම. හරි. මේ දෙන්නගේ දැන් පරාස වෙනස්. ඔන්න ඔය වගේ අවස්ථාවකදී බලමු අපි හොයලා f යටතේ gx හි ප්‍රතිබිම්බ ඒක අපි කියනවා කවුද f of g කියලා ඒ සම්මිශ්‍ර ශ්‍රිතය. f යටතේ g ප්‍රතිබිම්බ ආත දැක්වෙනවද බලමු. ලිව්වොත් එන්නේ f of g. එහෙනම් f gx කියන කෙනයි ඒ කියන්නේ. ඒ කියන්නේ f x ධන 1. ඒ කියන්නේ හරි f x කියන්නේ x වෙනුවට x ධන 1 දාන්න ඕනේ. ඒ කියන්නේ x ධන 1 වර්ගය. හරි ආත දැක්ුණා. උලක් නෑ ආත දැක්ුණා. f of g ආත දැක්ුණා. දැන් අනිත් කෙනා කරමු. g of f හොයනවා. g of f ඒ කියන්නේ කවුද? g යටතේ fx ගේ ප්‍රතිබිම්බ අපි බලනවා. හරි ශ්‍රිතයක් ඇතුලේ ශ්‍රිතයක් ඉන්නේ බලන්න. ඒ කියන්නේ g of f නේ. ආත දැක්කනවද බලමු. මේ කියන්නේ g fx. ඒ කියන්නේ g x වෙනුවට fx කියන්නේ x වර්ගය දාන්න ඕනි. දැන් මොකද? ශ්‍රිතේනවා x වර්ගය ධන 1යි. බලන්න දරුවෝ දෙන්න අර්ථ දැක්වෙනවා. හැබැයි දෙකම අර්ථ දැක්වන පොඩි විශේෂයක්. හරි මේ f of g ශ්‍රිතයයි g of f ශ්‍රිතයයි අසමානයි. සමාන නැහැ. දෙකම අර්ථ දැක්වුණා. හරි. හොයන්න පුළුවන්. මේ සංයුත චිහ්නය හොයන්න පුළුවන්. හරි එන්න මේ මට්ටමට. මේ මට්ටමට. දරුවෝ එන්න උදාහරණ 3ට තුන්වෙනි උදාහරණේ මම fx කියලා ගත්ත වර්ගජයක් ඍණ x වර්ගය දැන් ඍණ x වර්ගය හරි gx කියලා ගත්තා දරුවෝ මූල x බලන්න මේකේ gx තාත්වික වෙන්න නම් x ට ගන්න පුළුවන් ධනාගයන් විතරයි. මෙතන යාගේ වසම වෙනස් වෙනවා දැන්. බිඳුව ගන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්වික හරි ඍණ වෙන්න බෑ වර්ගමූලය ඇතුලේ. එහෙනම් ඒක අනුව වසම වෙනස් වුණා. හරි බිඳුවේ හරි ඍණ නොවන තාත්වික සංඛ්‍යා කුලකේ බිඳුව හෝ ධන සංඛ්‍යාව. දැන් දෙන්නගේ පරාස බලමු වෙන වෙනම. මෙයන් නම් අවුලක් නැහැ. x ට ඕන අගයක් ගන්න පුළුවන්. හරි x ඕන මගේකදී බලන්න x වර්ගය කියන එක x ඕන මගේකදී x වර්ගය කියන එක බිඳුව ඊට වඩා වැඩි පුණු වර්ගයක්. හැබැයි ඍණ x වර්ගය කියන්නේ එහෙනම් බිඳුව ඊට වඩා අඩුයි. ඍණ ලකුණකින් වැඩි කරනවා සමතක් පැත්තම වුණා. මේ කියන්නේ fx තරු බිඳුව ඊට වඩා අඩුයි. ඒ කියන්නේ fx එක්ක ඍණයි. එහෙම නැත්නම් බිඳුවයි. හරි ඒ කියන්නේ ධන වෙන්න බෑ. ධන ඕන තාත්වික සංඛ්‍යා කුලක ඉන්නේ. ඕනනම් ඕක මෙහෙම ලියන්නත් පුළුවන්.
ඍණානන්තයේ බිඳුව කියලා. ඒත් හරි. මෙයාගේ පරාසය ගත්තොත් හරි. දරුවෝ මේකේ x ට බිඳුව වුණොත් මේක බිඳුව වෙනවා. වර්ගමූලයක් නේ වර්ගමූල හොයන්න පුළුවන් ධන ඍණ ඕන සංඛ්‍යාවල. එහෙනම් අඩුම තරමේ මේක හරි බිඳුවයි එහෙම නැත්නම් ධනයි. ඔන්න. ඕනනම් එයාගේ පරාසය බිඳුව ධනානන්තය කියලා ලියන්නත් පුළුවන්. බිඳුව ධනානන්තය කියලා ලියන්නත් පුළුවන්. දැන් අපි බැලුවොත් මේ දෙන්නගේ සංයුත්‍රසිත හොයනවා. මම හොයනවා f නීතියට gx ගේ ප්‍රතිබිම්බ ගන්න පුළුවන්ද? ඒ කියන්නේ මොන සංයුත්‍රසිතේද ඔය? f of g සංයුත්‍රසිතයක් තියනවාද කියලා. බලමු. f of gx කියන්නේ fgx. ඒ කියන්නේ fgx කිව්වේ මූල x. හරි. එහෙනම් f ගේ x තියෙන හැමතැනටම මම මූල x දැම්මොත් මූල x ගේ වර්ගය. ඒ කියන්නේ මෙයා ඍණ x ඉන්නේ. අවුලක් නෑ අත දැක්කේනවා. මම පුළුවන්. then g of f හෙව්වොත් ඒ කියන්නේ g යටතේ fx ප්‍රතිබිම්බ ටික බලමු අද දැක්කනවද කියලා. g of f කියන්නේ gfx. ඒ කියන්නේ g x වර්ගය ඍණ x වර්ගය. එහෙනම් g මෙයා වර්ගමූලය ඇතුලේ x තියෙන හැමතැනටම x වර්ගය දානවා. අවුලක්. ඇයි මේක දරුව අතාත්තිකයි. මේක වෙන්න බෑ. හරි. x බිඳුවේ විතරයි මේක තියෙන්නේ. ඉතිරි හැම වෙලෙම මේක අතාත්තිකයි. ඍණාගයක වර්ගමූලයක් හොයන්න බෑ. මේක අත දැක්වෙන්නේ නැහැ. හරි. බිඳුවේදී විතරයි අත දැක්වෙන්නේ. කිසිම අගයකදී අත දැක්වෙන්නේ නැහැ. ඒතකොට මෙයා අත දැක්ුණා ඒක අවුලක් නැහැ. x උණාගයක් ගන්න පුළුවන්. දැන් චුට්ටක් හේතු කාරණා විමසා බලමු. හරි. දරුවෝ එතකොට මේක අර්ථ දැක්වෙන්නේ හරි බලන්න විශේෂයෙන් මේ g of f අර්ථ දැක්වෙන්නේ හරි x සමානයි බිඳුවේදී පමණි. එයාගේ හරි වසමට එන්නේ එක අවයවයයි. බිඳුව විතරයි තියෙන්නේ. මෙයා නම් අර්ථ දැක්වෙන අවුලක් නැහැ. අර අර්ථ දැක්වෙන්නේ නැහැ බිඳුව නැත්තම්. හරි. අන්න අවුලක් ආවා. මොකද්ද? ඒ කියන්නේ f of g තිබ්බ පළියටම g of f තියෙන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ පැත්තට g of f තිබ්බ පළියට f of g තියෙන්න ඕනෙත් නැහැ. සමහර අවස්ථාවල දරුවෝ සංයුක්තසිත ගණනය කරන්න බෑ. සංයුක්තසිත ගණනය කරන්න බෑ සමහර ඒවායි. ඇයි? බලන්න මෙයාගේ වසම ඉන්නේ කවුද? හරි. g of fx නේ. හරි. fx එන්නේ. එතකොට බලන්න හරි මේකේ පරාසය මෙයාගේ පරාසය ඍණ තාත්වික සංඛ්‍යාවකදී බිඳුවත් සමග මෙයාගේ වසමයි මෙතන චුට්ටක් බැලුවොත් ඒ දෙන්නගේ දරුවෝ ඡේදනයේට තියෙන බිඳුව විතරයි. හරි f ගේ වසමයි හරි g ගේ
g ගේ වසමයි f ගේ පරාසයේ ඡේදනය ගත්තොත් දරුවෝ එක අවයවයයි තියෙන බිඳුව විතරයි. ඇයි මේගොල්ලෝ ඉතිරි ටික ඍණ මෙයාගේ ඉතිරි ටික ධන. බලන්න මෙතන බලන්න පොඩි ලස්සන සම්බන්ධය බලන්න. මෙතන g of f ගේ දරුවෝ වසම එක අවයවයයි බිඳුව විතරයි තිබෙන්නේ. මේ දෙන්නගේ ඡේදනය බිඳුවමයි. ලස්සන දෙයක් දැක්කා. දරුවෝ මේක යටින් ලිවිය යුතුයි. හරි මේ දෙක ලියලි වෙලා යටින් පැහැදිලිව මෙයා ලියා ගන්න. ඊට යටින් මේක තමයි දැක්කා කියලා බලන්න. අපි මේක දිහා තව ටිකක් ගැඹුරින් බලද්දී මට පේනවා මෙයාගේ වසම මේ පරාසය සහ මේ වසමයි ඡේදනය ගත්තොත් මේක. දැන් ඒ වගේම මේ දෙන්නගේ ඡේදනය ගමු. හරි g ගේ පරාසයයි f ගේ වසමයි. අවුලක් නැහැනේ. අවුලක් නැහැ. මෙයාගේ වසම r මේකේ පරාසය හරි ඍණ නොවන තාත්වික සංඛ්‍යා කුලයක දෙක තියෙනවා. ඒ දෙක තියෙනවා. එයාට ලොකු කුලකයක් තියෙනවා. මුළු ධන තාත්වික සංඛ්‍යා කුලකෙම එනවා. හරි. මෙයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මේකේ x ට හරි මේකේ x ට මෙයාගේ නෝන එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් ඕන්න දැන් පොඩ්ඩක් පේනවා මේ දෙකවල අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ. තාම අපිට හරියට තේරෙන්නේ අපි තව ටිකක් ඉස්සරහට යන තව උදාහරණයක් කරමු. හරි මේක රතු පෑනෙන් ලිවිය යුතුයි. මේ දෙක ලියලි වෙලා ඊළඟට මේක ලියන්න ඕනේ. මේ දරුවෝ ඔයගලන්ට තේරෙන සිංහලෙන් ලිව්වොත් f හි පරාසය මේ g හි වසම ඔය දෙකේ ඡේදනය දෙන්නටමයි තී බිඳුව විතරයි. මෙන්න මේ දෙක මම සම්බන්ධ කරගත්තා. හරි එන්න ඔය මට්ටමට. හතරවෙනි උදාහරණයේ වශයෙන් මම පොඩි වෙනසක් මේකේ කරලා ගන්නවා. ඕකමයි වෙන්නේ පොඩි වෙනසක් කරනවා. මොකක්ද මං හතරවෙනි උදාහරණයේ වශයෙන් ඕකේ කරන වෙනස? දරුවෝ fx ඕමම ගන්නවා තිබ්බ වගේම gx අර්ථ දක්වන්නේ ධනතාත්වික සංඛ්‍යා සඳහා විතරයි. gx අර්ථ දක්වන්නේ ධනතාත්වික සංඛ්‍යා සඳහා පමණයි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. හරි gx අර්ථ දැක්වේ ධනතාත්වික සංඛ්‍යාවකට විතරයි. දැන් මං f ගේ පරාසය හෙව්වොත් හරි f ට x ට ඕනම අගයක් ගන්න පුළුවන්. y කියන්නේ ඍණ x වර්ගයේ මම මෙයාගේ පරාසය හොයන්නේ. y කියන්නේ ඍණ x වර්ගය වගේ නේ කියන්නේ. හරි x ට ඕනම අගයක් ගන්න පුළුවන්. y එන්නේ මොකක්ද? දරුවෝ y හැම වෙලාවෙම එක්ක ඍණයි x බිඳුව වෙන වෙලාව විතරක් මෙයා බිඳුවයි. ඒ කියන්නේ දරුවෝ මේ කියනවා කලින් වගේම වෙනසක් වුන්නේ නැහැ. බිඳුව හෝ ඍණ තාත්වික සංඛ්‍යා කුලකේ. බිඳුව ඍණ තාත්වික සංඛ්‍යා කුලකේ. මෙයා ගත්තොත් මේක දරුවෝ බලන්න වර්ගමූලය හොයන්න නම් එක්කෝ x බිඳුව ඊට වඩා වැඩි වෙන්න ඕනි. ඒ කියන්නේ ධනාගයක හෝ ඍණ හරි බිඳුව විතරයි වර්ගමූලය ගන්න පුළුවන්. හැබැයි x ට බිඳුව ගන්න බෑ. වසමේ බිඳුව නැහැ. මේ වසමේ බිඳුව නැහැ. එහෙනම් මේකේ බිඳුව නැහැ. ඒ කියන්නේ එන්නේ ධනතාත්වික සංඛ්‍යා පමණයි. හරි දැන් බලමු අපි මේකේ සංයුක්ත ශ්‍රිත හොයලා. මං f of g සංයුක්ත ශ්‍රිතය බැලුවොත් ඒ කියන්නේ gfx. f of g සංයුක්ත ශ්‍රිතය බැලුවොත් ඒ කියන්නේ f gx. ඔන්න. ඒ කියන්නේ f gx කියලා ගත්තේ මම මූල x. එහෙනම් x තියෙන හැමතැනට මූල x දැම්මොත් ඍණ මූල x ගේ වර්ගය වෙනවා. ඒ කියන්නේ ඍණ x මයි අවුලක් නෑ අත දැක්ුණා කලින් වගේමයි අත දැක්ුණා. අවුලක් නෑ. දැන් g at fx ප්‍රතිබිම්බ ගත්තොත් g of f ශ්‍රිතයේ තියනවාද කියලා බලමු.
හරි අත දැක්කම බලමු g of fx කියන්නේ g fx ඒ කියන්නේ g fx කියලා ගත්තම ඍණ x වර්ගය. ඒ කියන්නේ ඔන්න වර්ගමූලය ඇතුළේ ඍණ x වර්ගය. මොකද උනේ? දරුවෝ gx අත දැක්වෙන්නේ නැහැ. ඍණාගයක වර්ගමූල හොයන්න බෑ. මේ x ගේ කිසිම අගයකට මේක එන්න බෑ. x ට ගන්න පුළුවන් ධනාගයන් විතරයි. x ට දැන් ගන්න පුළුවන් ධනාගයන් විතරයි. හරි. බලන්න මේකේ x අයිති වෙන්නේ මෙයාගේ හරි මේ f ගේ වසම ධන හරි මේකට ඕන එකක් ගන්න පුළුවන්. මෙයාගේ x අයිති වෙන්නේ මෙයාට g ගේ වසම මෙයානේ. හරි ඕකට. දරුවෝ මේ වසමේ තියෙන කිසිම අගයකට මේ ශ්‍රිතය අත දැක්වෙන්නේ නැහැ. ඇයි? x ගේ ධන ඕනම අගයකට මේක ධන සංඛ්‍යාවක් ඉස්සරහ ඍණ ලකුණක් තියෙන නිසා ඍණ සංඛ්‍යාවක් ඍණාගයක වර්ගමූලයි. මේක දරුවෝ අතාර්ථිකයි. හරි. ඒ කියන්නේ g of f අර්ථ දැක්වෙන්නේ නැහැ. මේකේ හරි g ගේ තියෙන මේ g ගේ හරි fx හරි fx ගේ ප්‍රතිබිම්බ හොයන්න යන්නේ g යටතේනේ. g ගේ දරුවෝ x ගන්න පුළුවන් අගයන් තියෙන ධනතාත්වික සංඛ්‍යාවක් තුලකී. මොකද උනේ? මේ ඒ කිසිම x අගයකට මෙයා අත දැක්වෙන්නේ නැහැ. අත දැක්වෙන්නේ නැහැ. මොකක් හරි විශේෂයක් තියෙනවද බලමු මේ දෙන්නගේ. බලන්න දරුවෝ g of fx එව්වේ. මේ g ගේ වසමේ හරි f ගේ පරාසය අතර f ගේ පරාසය කියන ප්‍රතිබිම්බ ටිකනේ දරුවෝ අපි f ගේ ප්‍රතිබිම්බ ටික අරගෙන මේ වසමට දාන්නේ. එතකොට දරුවෝ f ගේ කිසිම ප්‍රතිබිම්බයක් මේ f ගේ කිසිම ප්‍රතිබිම්බයක් f බිඳුව හරි ඍණ හරි මෙයා දන මෙයාගේ වසමේ නෑ. හරි. අන්න ඒකයි ඕක අත දැක්වෙන්නේ නැත්තේ. මොකක්ද ඒකේ හේතුව? දරුවෝ මට ඉඩමදි ඔයගොල්ලෝ යටින් ලියන්න මේකට යටින්. දරුවෝ බලන්න f ගේ පරාසයේ ප්‍රතිබිම්බ තියෙන පරාසයේ සහ g ගේ වසමේ ඡේදනය බැලුවොත් අභිශුන්‍යයි. සිංහලෙන් තේරෙන කිව්වොත් f හි කිසිම ප්‍රතිබිම්බයක් හරි f කිසිම ප්‍රතිබිම්බයක් g ගේ වසමේ නැහැ. මට ඊටමදි මම ඔයින් ලියන්න. හරි g ගේ වසමේ නැහැ. f කිසිම ප්‍රතිබිම්බයක් g ගේ වසමේ නැහැ. මේක ලියා ගන්න. ඕකට යටින් හරි මෙයාට යටින් එන්න ඕනේ මේ ටික. f කිසිම ප්‍රතිබිම්බයක් g හි වසමේ නැත. ඒ කියන්නේ දරුවෝ සංයුත සිත නොපවතින අවස්ථා තියෙනවා මේ. කලින් එක්කිනා නම් ඒ වසමේ එකගයක් හැටියෙ දැන් එකක්වත් නැහැ. මේම g of f එකක් හොයන්න බෑ අපිට. එහෙම සිත නැහැ. මේවත් අතේ ඒක පවතින්නේ නැහැ. g of f ආත දැක්වෙන්නේ. හැබැයි f of g තියෙනවා. ඒකට හේතුව තමයි දරුවෝ g of f නම් හරි. ඒකෙන් දරුවෝ මේ fx ගේ ප්‍රතිබිම්බ ටිකනේ මේක බලන්නේ. අනිවාර්යෙන් ඕක අත දැක්වෙනවා නම් fx ගේ ප්‍රතිබිම්බ හරි මෙයාගේ වසමේ තියෙන්න ඕනි. වසමේ නැත්නම් කිසිම එකක් නැත්නම් දරුවෝ අත දැක්වෙන්නේ නැහැ. අඩුම තරමේ එකක් හරි තියෙනවා. ඔන්න ඕකයි කතාව. නමුත් ටිකක් ගැඹුරු දෙයක්. හරි මම ඒකයි උදාහරණ දී කරේ. තව ඉස්සරහට කරනවා. තව උදාහරණ දෙක තුනක් කරනවා. අතපාඩම ඔච්චරයි දරුවෝ. මේකෙන් තව ගණන් හැදෙනවා. හරි තව ගණන් 5ක් හැදෙනවා. පාඩම ඔච්චරයි. ඕගොල්ලොන්ට ශ්‍රිතය දෙකක් දුන්නොත් හරි ශ්‍රිතයක් දුන්නොත් සංයුත සිත ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනි. අංක 1. සමහරට සංයුත සිත නොපවතින අවස්ථා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි. අංක 2. එච්චරයි අද වැඩේ. සංයුත සිත හොයන්න පුළුවන් වීම සංයුත සිත නොපවතින අවස්ථා අඳුර ගැනීම විතරයි අද වැඩේ. හරි. තව උදාහරණ 3යි 4යි. හරි තව කියනවා. තව ඉස්සරහට යන්න. 4 වෙනි උදාහරණ සම්පූර්ණ කරන තරුව මේ රතු පැනෙන් යටින් ලිව්ව ඉතා වටින තැන්. හරි. ඒ ටික බලන්න.
හරි. එන්න ඔය දක්වා. එන්න ඔය දක්වා. තුරු මං චුටි වෙනස් කිරීමක් කරන්නම්. මේක අනිත් පැත්ත ලියන. ඒතර ඔයගොල්ලන්ට චුට්ටක් එක හොඳයි. ඒක හොඳයි. හරි. මට වඩා ඔයගොල්ලන්ට හොඳයි. මේ ජීවිතේ පල්ලිය වතාවට ඇහුවේ. මේ g of f හෙව්වේ. g of f. g ගේ වසම ගත්තා. g ගේ වසම ගත්තා. f ගේ පරාසය බැලුවා. ඔය දෙක අභිශූන්‍යයි ඡේදනයක් නැහැ. එහෙනම් මොකද GFF ආත දැක්වෙන්නේ නැහැ. සංයුක්ත සිතයක් දුන්නව දරුවෝ වසම බලන්න හැම වෙලෙම වසමයි මේ පැත්තේ ඉන්න කෙනාගේ පරාසයයි. මෙයාගේ වසම මේකේ පරාසය ඔය දෙන්නට ඡේදනයක් තියෙනවා. මේ දෙන්නට පොදු අවයව තියෙනවා නම් ඔය සංයුක්ත සිතේ තියෙනවා. සංයුක්ත සිතේ තියෙනවා. හරි. තව ඉස්සරහට යන් අපි එන්නේ මට්ටමට. පස්වෙනි උදාහරණේ දැන් චුට්ටක් මං ගාන හදන විදිය වෙනස් කරනවා දරුවෝ. කොහොමද? මේ බලන්න. මුලින් අපි පරාස හොයාගමුකෝ. මට fx කියලා ශිතේ දීලා තියෙනවා ඍණ එකයට x වර්ගයේ. ඍණ එකයට x වර්ගයේ. විජය හරයක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ පරාසයට බිඳුව වසමට බිඳුව වෙන්න බෑ. මෙයාගේ වසමට බිඳුව වෙන්න බෑ. හරි. අගය බෙදියු තාක්ෂණික සංඛ්‍යාවක් නේ. අවුලක් නැහැ. මේ එයා අර්ථ දක්වලා තියෙනවා බිඳුව විතරයි එන්න බැරි. හරි නේ තාත්වික සංඛ්‍යාවෙන් පුළුවන්. හැබැයි එයා ඍණ සාත්වික සංඛ්‍යා දීලා නැහැ. මෙයා ශිතේ අර්ථ දක්වලා තියෙන්නේ කොටසකට විතරයි. හරි සාමාන්‍යයෙන් වසම එන්නේ මුළු තාත්වික සංඛ්‍යා කුලකේම ගන්න පුළුවන්. හැබැයි බිඳුව ඇර මේක තමයි සාමාන්‍යයෙන් මෙයාගේ වසම. හැබැයි එයා වෙනම එක කියලා තියෙනවා ධන තාත්වික සංඛ්‍යා කුලක විතරයි කියලා අවුලක් නැහැ. අපිට ඒවත් දාලා නැහැ. ඒතකොට මෙයාගේ හරි පරාසය ගත්තොත් හරි ඒ කියන්නේ y සමානයි ඍණ එකයට x වර්ගය වගේනේ. හරි x වර්ගය වගේනේ. ඒ කියන්නේ බලන්න x වර්ගය කියන්නේ ඍණ එකයට y. ඒ කියන්නේ x කියන්නේ උක්ත කරොත් ඍණ එකයට y එනවා. දරුවෝ මේකේ වර්ගමූල අගයන් හොයන්න පුළුවන්. වර්ගමූලය හොයන්න පුළුවන් ධන සංඛ්‍යාවට විතරයි. ඒ කියන්නේ මේකයට ධන වෙන්න ඕනේ. ඍණ එකයට y ධන වෙන්න ඕනි. එහෙම නැත්නම් බිඳුණක් ප්‍රශ්නයක් නැහැ. බිඳුණක් ප්‍රශ්නයක් නැහැ. දරුවෝ මොකද වෙන්නේ? හරි y ගේ අගය අපි දන්නේ නැහනේ. y වර්ගයෙන් මම දෙපැත්තෙන් වැඩි කරොත් හරි මොකද වෙන්නේ? මෙයා ධන වෙන්න නම් y ට බිඳුව ගන්න බෑ. y ට බිඳුව ගන්න බෑ. y ට බිඳුව ගන්න බෑ. ඒ කියන්නේ පරාසයේ බිඳුව නැහැ. y ට ධනාගයන් ගන්නත් බෑ. පරාසය කියන්නේ ධන තාත්වික. ඇයි ධනාගයන් ගත්තම ඉන්නේ මොනවද? ඍණ සංඛ්‍යා ඉන්නේ. මේ දෙක y ධන වුණොත් ඍණ සංඛ්‍යාව බෙදීම ධන සංඛ්‍යාව. y ට ගන්න පුළුවන් දරුවෝ ඍණ සංඛ්‍යා දැම්මොත් ඍණයි ධන වෙනවනේ. now y ට ඍණ මුළු තාත්වික සංඛ්‍යා හරි මුළු තාත්වික සංඛ්‍යා ඍණ තාත්වික සංඛ්‍යා කුලකෙම ගන්න පුළුවන් පරාසය වශයෙන්. හැබැයි බිඳුව ගන්න බෑ. y කවදාවත් බිඳුව වෙන්නේ නැහැ. මෙයාගේ පරාසය ඔයමු g ගේ කලිනුත් හෙව්වෙකනේ වර්ගමූලය ඇතුලේ ඍණ වෙන්න බෑ. හරි ඒ කියන්නේ බිඳුව ගන්න පුළුවන්. හැබැයි x මෙතන වසමේ බිඳුව නැහැ. මෙයාගේ වසමේ බිඳුව නැහැනේ. හරි මෙයාගේ වසමේ බිඳුව නැහැ. එහෙනම් මේකද වෙන්නේ? මෙයාට එන්නේ ධන තාත්වික සංඛ්‍යා විතරයි. බිඳුව එන්නේ නැහැ. වර්ගමූල බිඳුව හරි ධන හරි එන්නේ. නමුත් බිඳුව එන්නේ නැහැ. මොකද x බිඳුව ගන්න නැති නිසා. ඔන්න ඔය දෙක හෙව්වා. දැන් මම මේක හොයන්න කලින් දරුවෝ ඕක තියනවද නැද්ද කියලා කියනවා. මේ බලන්න. මම හොයන්නේ f of g. මම බලනවා
හරි f මේ පැත්තේ වම් පැත්තේ ඉන්න කෙනාගේ මගේ වම් පැත්තේ ඉන්න කෙනාගේ වසම df ඡේදනය වෙනවාද කියලා දකුණු පැත්තේ ඉන්න කෙනාගේ හරි පරාසයට rg ඔය ඡේදනයේ තියෙනවද බලනවා හරි බලමු තියෙනවද කියලා d ගේ වසම f ගේ වසම ධනතාත්වික සංඛ්‍යා කුලකයේ ඒ කියන්නේ මෙහි යන්නේ හරි ධනතාත්වික සංඛ්‍යා කුලකයේ බිඳුව නැහැ බිඳුව ධනවත් වෙනවත් නෙවෙයිනේ g ගේ පරාසය g ධනතාත්වික සංඛ්‍යා කුලකෙමයි g ධනතාත්වික සංඛ්‍යා කුලකෙමයි ඡේදනයේ තියෙනවා කවුද ඉන්නේ ධනතාත්වික සංඛ්‍යා කුලකෙම තමයි මේ දෙන්නගේ ඡේදනය ධනතාත්වික සංඛ්‍යා කුලකෙම හරි එහෙනම් දරුවෝ මොකද වෙන්නේ g of f අර්ථ දැක්කනවා බලන්න මම ගත්ත හැටි f of g නේ f of g බැලුවේ මම මොකද කරේ වම් පැත්තේ ඉන්න කෙනාගේ වසමයි දකුණු පැත්තේ ඉන්න කෙනාගේ පරාසයයි තියෙනවද කියලා බැලුවා වම් පැත්තේ ඉන්න කෙනාගේ වසම ධනතාත්වික සංඛ්‍යා කුලකයේ බිඳුව ඇර දකුණු පැත්තේ ඉන්න කෙනාගේ පරාසය ධනතාත්වික සංඛ්‍යා කුලෙමයි g ගේ පරාසය බැලුවා ඡේදනයේ තියෙනවා බිඳුව ඇරි ඉතිරි ඕන වගේක් තියෙනවා කවුද ධනතාත්වික සංඛ්‍යා කුලකෙමයි එහෙනම් දරුවෝ මට මුලින්ම කියන්න පුළුවන් ගාන හදන්න කලින් f of g ආත දැක්වෙනවා f of g ආත දැක්වෙනවා f of g ආත දැක්වෙනවා හරි f of g හොයමු f of g හොයමු f of g හෙව්වොත් f of g කියන්නේ fgx f යටතේ හරි ඒ කියන්නේ f මූල x හරි එහෙනම් f ගේ x තියෙන හැම තැනටම මූල x දාන්න ඕනේ. එතකොට මූල මේ කියන්නේ මූල x ගේ වර්ගය. ඒ කියන්නේ ඍණ එකයට x වර්ගය. ඍණ එකයට x ඉන්නේ. අර්ථ දැක්කනවා. අර්ථ දැක්කන අවුලන්නේ. අවුලන්නේ නැමෙ. එයාගේ වසම ඉන්නේ මේකමයි. මෙයාගේ තියෙනවා ධනතාත්වික සංඛ්‍යාවක් තියෙනවා. එයාගේ වසම දැවයි ගන්න පුළුවන් යට ධනතාත්වික සංඛ්‍යාවේ අර්ථ දැක්කනවා. නැත්තේ නෑ. හරි. දරුවෝ දැන් මේක එක පේජෙට කරන්න බෑ. මේ පැත්තේ ලියන ගමන් මේ පැත්තේ පොඩ්ඩක් අර අපි හදන්න කලින් අපි ටෙස්ට් කරලා බලමු මේක තියෙනවද කියලා. ඒක නිසා එකට එන්න. එයාට එන්න. දැන් දෙපැත්තේ ලියන්න බෑ මට. මුලින් මේක හොයන්න කලින් බලන්න දරුවෝ මම තීරණය කරා මේක අත දැක්කනවද නැද්ද කියලා. කොහොමද කරේ? f of g ගත්තේ f of g එහෙනම් වම් පැත්තේ කෙනාගේ වසම දකුණු පැත්තේ කෙනාගේ පරාසය ඊට ලීසින් මතක තියාගන්න. f of g නම් හොයන්නේ මේකේ වසමයි මෙයාගේ පරාසය. ඇයි? මේ බලන්න දරුවෝ මේකේ පරාසය තියෙනවනේ යන්නේ gx කියන්නේ ප්‍රතිබිම්බනේ පරාසය තියෙනවා බලන්න. එහෙනම් මේකේ පරාස බලන්න. gx के परासे g तीन तैत्ते परासे हरे g तीन तैत्ते परासे g तीन तैत्ते परासे g तीन तैत्ते परासे බලන්න g के परासे f के වසම මේ ප්‍රතිබිම්බ ටික තියෙන පරාසය එකයි ප්‍රතිබිම්බ තියෙන පරාසය g के परासे බලන්න හරි එන්න ඔය දක්වා දරුවෝ මේක මම කියලා දෙන්නේ විභාගයට අහන හින්දා නෙමෙයි උගලන්ගේ දැනුමට. හරි උගලන්ගේ අමතර දැනුමට. හරි දැනුමට. විභාගයේ සංයුක්තියක් හොයන්න විතරයි එන්නේ. හොයන්න එනවා නම් ඉතින් තියෙන එකක් නේද? හොයන්නේ තියෙනවද නැද්ද කියලා බලන්න දෙයක් නැහැ. හොයන්නයි කියන්නේ. හරි. ඒවා ලේසියි. මේ තියෙනවද නැද්ද කියලා පොඩ්ඩක් තර්ක කරන විදිහ තව උදාහරණ කීපයක් කරමු. තව පැයක් වගේ අරගෙන උදාහරණ කීපයක් කරමු. ඒකට හරියනවා ඕක. හරි. අවශ්‍යතාවය. හරි. අපි දැන් f යටතේ gx ප්‍රතිබිම්බ බැලුවා. අපි බලමු g යටතේ fx ප්‍රතිබිම්බ තියෙනවද කියලා. g යටතේ fx ගේ ප්‍රතිබිම්බ. ඒ කියන්නේ කවුද ඔය? කවුද ඔය g යටතේ fx ගේ ප්‍රතිබිම්බ කියන්නේ? g of f තියෙනවද කියලා බලමු. හරි. තියෙනවද කියලා බලමු.
g of f මේ බලන්න ඒ කියන්නේ බලන්න දරුවෝ මේකේ g යටතේ fx ප්‍රතිබිම්බ වල බලන්න. එහෙනම් මේකේ පරාසය දකුණු පැත්තේ ඉන්න එක්කෙනාගේ පරාසය g of f. ඒ කියන්නේ මම බලනවා හරි මගේ වම් පැත්තේ ඉන්නේ g ගේ වසමයි f ගේ පරාසයයි g ගේ වසමයි f ගේ පරාසය අතර ඡේදනයක් තියනවාද කියලා. හරි g ගේ වසම ධන තාත්වික සංඛ්‍යා කුලකේ හරි f ගේ පරාසය ධන තාත්වික ඍණ තාත්වික සංඛ්‍යා කුලකේ ඍණ බිඳුව අයිති වෙන්නේ මේ පැත්තේ ඍණ තාත්වික සංඛ්‍යා කුලකේ මාර්කේසේ ඡේදනයක් තියනවද? ඡේදනේ නෑ අභිශුන්‍යයි. ඡේදනයක් නැත. ඡේදනයක් නෑ අවයව නෑ අභිශුන්‍යයි. අභිශුන්‍යයි. ඡේදනයක් නැත උන තේරෙන ලිව්ව කුලක මතකද දන්නේ නෑ ඔලිවර් කරෙක්ට් කරපේවා. ඡේදනයක් නැත. කුලක දෙකේ ඡේදනයක් නෑ. පොදු අවයව නෑ. ඒ කියන්නේ මොකක්ද? ගාන හදන්න කලින් g of f ආත නොදැක්වේ ආත නොදැක් මේ ආත දැක්වේ. හරි. ඔය දක්වයි හයවෙනි උදාහරණයේදී මම ගන්නවා හයවෙනි උදාහරණයේදී පස්වෙනි උදාහරණය වගේම තමයි. හැබැයි චුට්ටක් පොඩි වෙනසක් කරනවා. මම දෙනවා f ශ්‍රිතයේ වසම ඍණ තාත්වික සංඛ්‍යා කුලකේ කියලා. සාමාන්‍යයෙන් මේකට දරුවෝ බිඳුව වෙන්නයි බැරි x ට බිඳුව ඇර වෙන ඕනම අගයක් අසුමේ තියෙන්න පුළුවන්. හැබැයි මම මෙතන විශේෂ කළ පොඩි කොන්දේසියක් දාලා තියෙනවා. ඍණ විතරයි ගන්නෙ මම ධන ගන්නෙ නෑ කියලා. කලින් ඍණ ගත්තේ නෑ ධන ගත්තා. මොකද වෙන්නේ? බලන්න දරුවෝ මේක පූර්ණ වර්ගයක්නේ. හරි ඔය තියෙන්නේ fx කියන්නේ y කියලා ගත්තොත් එයා ඍණ 1යට x ගේ සම්පූර්ණ වර්ගය ඒ වගේ එකමනේ. දරුවෝ x බිඳුවේදී මේක අත දැක්වෙන්නේ නැහැ. හරි අරගෙන නැහැ. හරි y ට බිඳුව එන්න බෑ කොහොම වෙලාවකත්. අනිවාර්යෙන් මේක පූර්ණ වර්ගයක් නිසා දරුවෝ මොකද වෙන්නේ? y මේ කැල ධනයි. 1යට x ගේ සම්පූර්ණ වර්ගය ධනයි. එහෙනම් ඍණ 1යට x වර්ගය ඍණ 1යට x ගේ සම්පූර්ණ වර්ගය ඍණයෙන් වැඩි කරොත් බිඳුව. අසමත ලකුණ යපත. ඒ කියන්නේ y කුඩායි හෝ බිඳුවයි. ඒ කියන්නේ y ට ආපහු වෙන්නේ ඍණ තාත්වික සංඛ්‍යා කුලකෙමයි පරාසය ලෙස. පරාසය y කියන්නේ පරාසය ඍණ තාත්වික සංඛ්‍යා කුලක. ඊළඟට බැලුවොත් මෙයා වර්ගමූලයක් ඇතුලේ එනදලු වර්ගමූලයක් ඇතුලේ ගණනය කරන්න පුළුවන් වර්ගමූල ගණනය කරන එක ධන සංකලන නැත්තම් බිඳුව. මෙයාගේ වසමේ බිඳුව නැහැ ධන තාත්වික සංඛ්‍යා එහෙනම් බිඳුව ඉන්න බෑනේ මේකේ gx කොහොමද? එහෙනම් හරි බිඳුව නැති මේකේ බිඳුව x ට බිඳුව આવොත් විතරයි බිඳුව ඉන්නේ. x ට බිඳුව ඉන්න බෑ. ඒ නිසා බිඳුව ඉන්නේ ධන තාත්වික සංඛ්‍යා කුලකේ. හරි. දැන් අපි වැඩේ දන්නවා. හරි සංයුත හොයන ක්‍රමේ දන්නවා තියෙනවද නැද්ද කියලා කලින්ම කියන්න පුළුවන්. මම බලනවා මුලින් හරි f යටතේ gx ප්‍රතිබිම්බ මේ gx කියන්නේ g සිතේ පරාසය තියෙනවනේ. මේක බලනකොට එහෙනම් මේ කවුද මේ f of g හරි මෙයා පරාසයනේ මේ පරාසය g ගේ පරාසය තියෙනවා. එහෙනම් ඕක තියෙන නම් f of g නම් මේ වම් පැත්තේ ඉන්න කෙනා f ගේ වසමයි g ගේ පරාසයයි ඡේදනයේ තියෙනවද කියලා බලනවා. f ගේ වසම ඍණ තාත්වික සංඛ්‍යා කුලකේ හරි ඍණ බිඳුවට වඩා අඩුයි බිඳුව නෑ. ඔන්න f g ගේ පරාසය g ධන තාත්වික සංඛ්‍යා කුලකේ. හරි එයා මෙහි බිඳුව එන්නේ නැහැ. එයා මෙහෙට යන්නේ. ඡේදනයක් නැහැ අභිශූන්‍යයි. හරි අභිශූන්‍යයි.
ඡේදනයක් නැහැ. ඡේදනයක් නැහැ. ඡේදනයක් නැහැ. ඡේදනයක් නැත්නම් ඉතින් මේකේ ආර්ථ දැක්වෙන්නේ නැහැ. f of g ආර්ථ නොදැක්වේ. හොයන්න කලින් අපි කියනවා. බලන්න හොයන්න කලින් දැන් කියන්න පුළුවන් තියනවද නැද්ද කියලා. ඒ කියන්නේ දරුවෝ ශීත දෙකක් තිබ්බ පළියට සංයුත ශීත හොයන්න බෑ. හරි. මොකද වෙන්න ඕනි? f of g හොයන්න නම් හරි f ගේ වසමයි g ගේ පරාසයේ හරි අභිශූන්‍ය වෙන්න බෑ. එකක් හරි අවයව තියෙන්න ඕනි ওই දෙකේ ඡේදනයේට. g of f හොයන්න නම් g ගේ වසමයි f ගේ පරාසයයි අභිශූන්‍ය වෙන්න බෑ. සරල තේරියක්. හරි. නමුත් කියලා දෙන්න අමාරුයි. ඔළුවට දම්වන්න අමාරුයි. කරලා තමයි යටින්නේ. හරි. සරල තේරියක් තියෙනවා. ඇයි මං g ගේ පරාසය ගත්තේ? මෙයාගේ පරාසය ගත්තේ? මේ gx කියන්නේ g ගේ පරාසයේ තියෙන ආ කියන්නේ g ගේ පරාසයේ තියෙන ආ කියන වලින් තමයි අපි f නීතියට තේබන්නේ. ඒතකොට g ගේ පරාසය කියන්නේ f ගේ වසමේ නැත්තම්. හරි f අර්ධ දෙකකින් f ගේ වසමේ තියෙනව විතරනේ. වසමේ නැත්තම් ඕක කරන්න බෑ. ඒකයි ඔගේ තේරුම. එන්න. ඔය වාක්‍යය. හරි ඊළඟට මම බලනවා දරුවෝ මේකේ g යටතේ fx ගේ ප්‍රතිබිම්බ g යටතේ fx ගේ ප්‍රතිබිම්බය කියන්නේ හරි ඒ කියන්නේ අපි බලන්නේ g of f එහෙනම් මම බලනවා g යටතේ fx ගේ ප්‍රතිබිම්බ g ගේ වසමයි f ගේ පරාසයයි තියනවාද කියලා g ගේ වසමයි f ගේ පරාසයයි g ගේ වසම ධන තාත්වික සංඛ්‍යා කුලකේ මෙහි f ගේ පරාසය ඍණ තාත්වික සංඛ්‍යා කුලකේ බිඳුව නැහැ බිඳුව අයිති වෙන්නේ නැහැ මෙහි ඡේදනයක් නැහැ අභිශූන්‍යයි ඡේදනයක් නැත්තම් g of f උත් දැන් ආත දැක්වෙන්නේ g of f උත් දැන් ආත දැක්වෙන්නේ මේ දෙන්නගේ දරුවෝ හරි සංයුක්තිත හොයන්න බෑ ශීල දෙක තිබ්බට සංයුක්තිත හොයන්න බෑ හරි තව උදාහරණ දෙකක් කරනවා විශේෂ උදාහරණ දෙකක් හරියට උඩට දාගන්න හරි එන්න මේ දක්වා දරුවෝ හත්වෙනි උදාහරණය වශයෙන් මම ගන්නවා 7 ඒකද ශිත දෙකක් ඒ සාමාන්‍ය පරාසයමයි ඉතිරිසිදී දරුවෝ පරාසය මුළු තාත්වික සංඛ්‍යා කුලකෙම වසම මුළු තාත්වික සංඛ්‍යා කුලකෙම වෙනවා පරාසයත් මුළු තාත්වික සංඛ්‍යා කුලකෙම වෙනවා එහෙනම් ඔන්න හරි මෙයා චුට්ටක් හුරුයි වගේ මේ දෙන්නගේ විශේෂත්වයක් තියෙනවා පොඩ්ඩක් බලන්න. f යටතේ gx ගේ ප්‍රතිබිම්බ තියනවද බලමු. ඒ කියන්නේ කවුද? f of g තියනවද බලමු. f of g තියෙන්නේ නම් f ගේ වසමයි g ගේ පරාසයයි ඡේදනයක් තියෙන්න ඕනි. f ගේ වසම ධන තාත්වික සංඛ්‍යා තාත්වික සංඛ්‍යා කුලකෙමයි g ගේ පරාසය තාත්වික සංඛ්‍යා කුලකෙමයි මුළු තාත්වික සංඛ්‍යා කුලකෙමයි වාසන තියෙනවා හරි එහෙනම් හරි r ඔක්කොම ආරනේ බලන්න ලේසි ඒ කියන්නේ ඡේදනේ ඉන්නේ තාරුමයි ඒ කියන්නේ f of g ආත දැක්වෙනවා කරලා බලමු f of gx කියන්නේ දරුවෝ f gx කියන එක gx ප්‍රතිබිම්බ එන්නේ x ඍණ එක බෙදීම 2යි එහෙනම් f ගේ x තියෙන තැනට x ඍණ එක බෙදීම 2 දාන්න ඕනි දේවතාවක් x ඍණ එක බෙදීම 2 ධන 1යි
මොකද වෙන්නේ දෙක ඉලක්කම් දෙක කැපිලා යනවා x එනවා y සමානයි x මේ ශ්‍රිතේ ඉන්නේ අර්ථ දැක්වීම xමයි f of g අර්ථ දැක්ුණා rx then තනියම try එකක් දීලා බලන්න g of f අර්ථ දැක්වෙනවද බලන්න අර්ථ දැක්වෙනවා කවුද එන්නේ බලන්න හරි එන්න ඔය දක්වා දැන් බලන්න ඔයාලත් තනියම මේ උත්තර ගත්තද කියලා මම දැන් හොයනවා g යටතේ fx ප්‍රතිබිම්බ හෙවත් දරුවෝ g of f හරි ඕක අත දැක්වෙනවා දරුවෝ මොකද g ගේ වසමයි තාත්වික සංඛ්‍යා කුලකේ f ගේ පරාසය තාත්වික සංඛ්‍යා කුලකේ ওই දෙකේ ඡේදනයේ ඉතින් ඒකමයි ඉන්නේ හරි ඒ කියන්නේ අත දැක්වෙනවා g of f වෙනවා g fx කියන එකයි ඔය g fx කියන එක fx කියන එක අපිට දීලා තියෙනවා g 2x ධන 1 එහෙනම් g ශ්‍රිතේ x තියෙන හැමතැනටම 2x වැටෙන්න ඕනි බලන්න g ශ්‍රිතේ x තියෙනවා x ඍණ 1 ඒ කියන්නේ 2x x තියෙන හැමතැනටම x 2x ධන 1 දැම්මා එකෙන් එකක් අඩු වෙන්න ඕනි දෙකෙන් බෙදෙන්න ඕනි අවසානයේ මොකද වෙන්නේ g of f x එනවා 2x බෙදීම 2 හෙවත් x හරි මේක කැපිලා යනවා මෙදින ඉන්නවා 2x බෙදීම 2 එකයි x අන්න පුදුම සීන් එකක් ආවා මොකක්ද f of g හරි f of g සමාන වුණා g of f ට දැන් දෙකම අර්ථ දැක්ුණා දෙකම සමානයි කවුද ආවේ x ආවා f of g සමාන වුණා g of f ට කවුද ආවේ x ආවේ විශේෂ කොටසක් මොකටද විශේෂ ලබන සතිය බ්‍රහස්පතින්දට මෙයා ඕනි වෙනවා හරි ඔය x ට කියනවා සර්ව සාමිශ්‍රිතය කියලා ඒක මම චුට්ටක් පස්සේ කියලා දෙනවා y සමානයි x කියන්නේ සර්ව සාමිශ්‍රිතය. ඇයි x ගේ ඕනම අගයකට y සමානයි y සමානයි x කියන්නේ සර්ව සාමිශ්‍රිතය. හරි. හරි මේ වචනේ අපි චුට්ටක් ලබන සතිය බ්‍රහස්පතින්දට ගමු දැන් උක ආවා. එන්න ඔය මට්ටමට දරුවෝ ඔය මට්ටමට එන්න. දරුවෝ එන්න උදාහරණ 8ට 8 වෙනි උදාහරණේ හරි ශ්‍රිත දෙකක් දීලා තියෙනවා fx සහ gx වසම සාමාන්‍ය පරිදි ඒකජ ශ්‍රිත දෙකක් ඒකජ ශ්‍රිතයක වසම තාත්වික සංඛ්‍යා කුල කියනවා සාමාන්‍යයෙන් පරාසය තාත්වික සංඛ්‍යා කුලකෙමයි හරි දැන් බලමු අපි ඕකේ f යටතේ g x ගේ ප්‍රතිබිම්බ ඒ කිව්වේ කවුද සංයුක්ත සිතේ අපේ සංයුක්ත සිතේ f of g අර්ථ දැක්කනවද f of g අර්ථ දැක්වෙන්න නම් f ගේ වසම y ගේ g ගේ පරාසයත් එක්ක ඡේදනය තියෙන්න ඕනේ දරුවෝ දෙන්නම සමානයි කියන ඡේදනය ඒකමයි ඡේදනයක් තියෙනවා එහෙනම් අර්ථ දැක්කනවා f of gx හෙව්වොත් එනවා හරි ඒ කියන්නේ f gx කියන කෙනා ඒ කියන්නේ f gx කියලා ගත්තේ x ධන 3 බෙදීම 4 ඒ කියන්නේ f ශ්‍රිතේ අර්ථ දැක්වීමේ x තියෙන වෙනුවට x වෙනුවට x ධන 3 බෙදීම 4 දාන්න ඕනි දාලා බලමු 4යි x කියන්නේ x ධන 3 බෙදීම 4 ඍණ 3යි මේක කැපිලා යනවා ඍණ 3යි ධන 3යි අන්තිමට කැපිලා ගිහිල්ලා f of g එනවා x අංගම් කලින් වගේමයි සර්ව සම්මිතියක් ආවා අපි බලමු දැන් තනියම හොයන්න g යටතේ fx ප්‍රතිබිම්බ හේවා g of f තනියම හොයන්න කවුද ඉන්නේ බලන්න
හරි. දැන් අපි බැලුවොත් g යටතේ fx ප්‍රතිබිම්බ හේවත් g of f ශ්‍රිතය අර්ථ දැක්වෙනවද කියලා g of f ශ්‍රිතය අර්ථ දැක්වෙනවද කියලා දරුවෝ එහෙනම් g ගේ වසමයි f ගේ පරාසයයි හරි ඡේදනය වෙන්න ඕනි g ගේ වසම r f ගේ පරාසය තාත්වික සංඛ්‍යා කුලකයේ r මයි ඡේදනයේ ඒකමයි එන්නේ එහෙනම් ඡේදනයක් තියෙනවා අර්ථ දැක්වෙනවා එහෙනම් g of f කියන්නේ gfx කියන්නේ දරුවෝ fx කියන්නේ 4x ඍණ 3නේ එහෙනම් g ශ්‍රිතේ x තියෙන හැමතැනටම 4x ඍණ 3 වැටෙන්න ඕනේ. x වෙනුවට 4x ඍණ 3. තව ධන 3ක් තියෙනවා බෙදෙනවා 4ෙන්. මොකද වෙන්නේ මේ දෙක කැපිලා යනවා. 4x 4ෙන් බෙදුනම දරුවෝ g of f උත් ආවා xමයි. xමයි. අන්න විශේෂ දැන කලින් වගේමයි A f of g තිබ්බා g of f තිබ්බා දෙන්නම සමානත් වුණා සාරු සාමිශ්‍රිතයට විශේෂ දෙයක් ඔබ කොටු කරලා තියාගන්න ලබන සතිය බ්‍රහස්පතින්ට ඕනේ හරි එන්න ඔය මට්ටමට ඔය දක්වායින් දරුවෝ උදාහරණ අංක 9 වශයෙන් බලන්න මම f කියලා ශ්‍රිතයක් ගත්ත වර්ගජ ශ්‍රිතයක් හරි වර්ගජ ශ්‍රිතයක් fx කියන්නේ x වර්ගේ හරි ඊට පස්සේ g කියලා ශ්‍රිතයක් ගත්ත වර්ගමූලයක් තියෙනවා යාගේ දරුවෝ මේ fx සාමාන්‍යයෙන් මෙයාගේ වශයෙන් මුළු තාත්වික සංඛ්‍යා කුලක වෙනවා වර්ග ශ්‍රිතයක් නේ. හැබැයි මෙතන පොඩි විශේෂයක්. එයා ධන තාත්වික සංඛ්‍යා හරි ඍණ නොවන තාත්වික සංඛ්‍යා බිඳුවේ ඉදනු යන අරගෙන තියෙන්නේ. විශේෂ කරලා තියෙනවා. මේක නම් දරුවෝ කොහොමවත් වශම බිඳුව හෝ ධන වෙන්න ඕනේ. මොකද x නැත්නම් ඍණ වුණොත් මේක අතාත්වික වෙනවනේ. හරි මෙයාගේ නම් කොහොමවත් සාමාන්‍යයෙන් මේක තමයි ඉන්න ඕනේ. නමුත් අතන වර්ගයේ සාමාන්‍යයෙන් තාත්වික සංඛ්‍යා කුලකෙමයි නමුත් විශේෂ කරලා තියෙනවා. බලමු ඉතින් වාසියක් මොකක් හරි විශේෂයක් වෙලා තියෙනවද කියලා. දරුවෝ මේකේ පරාසයේ ධන තාත්වික සංඛ්‍යාවමයි එන්නේ x වර්ගනේ. බිඳුව එන්න පුළුවන් x බිඳුවේදී බිඳුව එනවා. මෙතනදී x බිඳුවේදී බිඳුව එනවා. නැත්නම් වර්ගමූලයක් හොයන්න පුළුවන් ධන තාත්වික සංඛ්‍යාවල විතරයි ඔය දෙක එනවා. පරාසයේ දෙන්නගෙම සමානයි. දැන් මම බලනවා f of g f යටතේ g හි ප්‍රතිබිම්බ කියනවාද බලමු f of g එන නම් f ගේ වසම g ගේ පරාසයත් එක්ක ඡේදනයක් තියෙනවා දරුවෝ දෙන්නම එකයි ඡේදනයක් වෙනවනේ ඉතින් එයාමයි එන්නේ එහෙනම් මේක අර්ථ දැක්වෙනවා ඔයලා බැලුවොත් fgx කියන්නේ f වෙනුවට වර්ගමූලය දාලා එහෙනම් x දින හැමතැනටම වර්ගමූල දැම්මොත් වර්ගමූලයේ වර්ගය එනවා දරුවෝ වර්ගමූලයේ වර්ගය කියන්නේ xමයි හරි ආයිත් සර්ව සාමසිතය ආවන බලන්න සර්ව සාමසිතය ආවා හරි එන්න ඔය මට්ටමට ඔයාලා හෙව්වද බලන්න මේකේ එහානින් කෙනා කවුද g යටතේ fx ගේ ප්‍රතිබිම්බය කියන්නේ දරුවෝ g of fx කවුද ආවේ x මාවද කියලා බලන්න තනියම කරාම g of f කියන්නේ දරුවෝ gfx කියන කෙනා ඒ කියන්නේ g වෙනුවට x වෙනුවට x වර්ගය දාන්න ඕනේ fx කියන්නේ x වර්ගයනේ එතකොට එන්නේ x වර්ගයේ වර්ගමූලය ධන
දරුවෝ ඒ කියන්නේ xමයි. සර්ව සාමසිතයක් විශේෂ දෙයක් ආයි වුණා. f of g g of f උත් ශ්‍රිත සමාන වුණා. ආවේ සර්ව සාමසිතයමයි. සර්ව සාමසිතයමයි. බලන්න දරුවෝ මේ දෙන්නගෙත් වසම හරි මේ g of f එකෙත් වසම ඉන්නේ ධනතාර්ථික සංඛ්‍යා කුලයකමයි ඡේදනේ ඉන්නේ. ඔන්න. හරි. අද දරුවෝ විශේෂ වැඩක් තියෙනවා ගෙදර ගිහිල්ලා. දැන් මම ඔයගලන්ට දෙන සාමාන්‍ය උදාහරණ ටික ඉවරයි. තව ගැටලු දෙක තුනක් කරමු. පරණ විභාග ගැටලු. දෙකක් වගේ කරමු පරණ විභාග ගැටලු. දරුවෝ අන්තිමට කරපු උදාහරණ තුන උදාහරණාංක 7 8 9 පැත්තකට වෙලා හිටගෙදදී හිතලා බලන්න දරුවෝ ඒවා ඊයේ දවසේ උගන්වපු එකට එක සහ මතට ශ්‍රිත වෙනවා. මේ උදාහරණ තුනම ඒ උදාහරණ තුනේම 7 8 9 ගත්ත ශ්‍රිත 6 එකට එක සහ මතට ශ්‍රිත වෙනවා. දරුවෝ ශ්‍රිත දෙක හරි ගන්න ශ්‍රිත දෙක හරි එකට එක සහ මතට වුණොත් විතරක් එකට එක ශ්‍රිත සහ මතට වුණොත් විතරක් දරුවෝ මේ දෙන්නගේ ශ්‍රිත දෙක f of g g of f උත් සමාන වෙනවා. හරි සමාන වෙනවා. එන්නේ හරි එන්නේ සර්ව සාමසිතයමයි සර්ව සාමසිතයමයි. හරි හරි වැදගත් කාරණයක් මම ඒක නෝට් එකට දෙන්නම්. එන්න ඔය දක්වයින්. දැන් දරුවෝ නෝට් එකට ගන්න වැදගත් කතාවක් කියන්නේ රතු පැනින් ලියලා ඕනනම් හයිලයිට් කරලා ඕන එකක් කරලා තියාගන්න. හරි වැදගත් දෙයක් කියලා දෙන්නේ. මේ මොකක්ද? දරුවෝ f සහ g යනෝ හරි දී ඇති වසම තුල එකට එක සහ වැදගත් එකට එක සහ මතට ශ්‍රිත දෙකක් වේනම් පමණක් f of g සහ g of f දෙකම සර්ව සාමසිතය වේ. සර්ව සාමසිතය කිව්වේ මොකක්ද? f of g x සමාන වෙනවා g of f හරි ওই දෙකේම ප්‍රතිබිම්බේ හරි අර්ථ දැක්වීම ලිව්වොත් එන්නේ xමයි එන්නේ y සමානයි x. නෝට් එක සම්පූර්ණ කරගන්න දරුවෝ. නෝට් එක සම්පූර්ණ කරගන්න. එන්න මේ මට්ටමට. ඊළඟ වැදගත් කාරණාව හරි f සහ g හි වසම හරි පරාසය
සහ නීතිය දන්නා විට බලන්න දරුවෝ f of g සංයුතුෂිතය ආර්ථ දැක්වීමට අපි කරලා පෙන්නවා මොකක්ද උනේ f of g නම් f ගේ වසම වම් පැත්තේ තියෙන f ගේ වසම සහ g ගේ පරාසය හරි ওই දෙකේ ඡේදනය හරි තියෙන්න ඕනේ අභිශූන්‍ය වෙන්න බෑ අසමානයි අභිශූන්‍ය කුලකේ හරි මම ඔන්න තියෙන වචන උත් ලියන්න අභිශූන්‍ය නොවිය යුතුයි අභිශූන්‍ය වෙන්න බෑ අත්දැකීම ඒ වගේම g of f සංයුතසිතය ආර්ථ දැක්වීමට g of f සිතේ ආර්ථ දැක්වීමට දරුවෝ g ගේ වසම සහ f ගේ පරාසය ඡේදනය කරත්තම දරුවෝ ඕක අභිශූන්‍ය නොවිය යුතුයි අභිශූන්‍ය නොවිය යුතුයි හරි එන්න ඔය මට්ටමට